සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි ඔබට. ගම්මැද්ද දම්සවිය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට මඟ කියන ආධ්‍යාත්මික ජීවිතය, එවැගේම තමයි ඔබේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට මඟ කියන සඳහම් සාකච්ඡාව. අද අපි ඇවිල්ලා ඉන්නේ රත්නපුර කුරවිට මිල්ලවිටිය ශ්‍රී විද්‍යාවර්ධන මහපිරිවනට. අද එම පිරිවනේ සිටයි ඔබට ගම්මැද්ද දම්සවිය අපි තිල්න කරන්නේ. මනුෂ්‍ය ආත්ම භාවය මේ ලෝකේ විවිධ සත්වයන් ඉන්නවා. අපා, දෙපා, බහුපා, සිව්පා අපට ඇසට නොපෙනෙන බොහෝ සත්වයින් ඉන්නවා. හැබැයි මේ සියලු සතුන් අතරින් අගතැන්පත් සත්වයා, වඩාත් වැදගත්ම සත්වයා මනුෂ්‍යයා. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම බුදුන් වහන්සේ ඉතාමත් පැහැදිලිව දේශනා කරන්නට ඉදලා තිබෙනවා. මේ සංසාර දුකින් එතෙර වෙන්නට උන්වහන්සේ දේශනා කරපු ධර්ම මගේ මනුෂ්‍යයෙකුට පමණයි මේ නිවන් මඟ පසක් කර ගැනීමට හැකියාවක් තිබෙන්නේ. ඒ මනසින් ශක්තිමත්, ඔහු මනසින් උසස් වීම නිසාවෙන්. එනිසා අද දවසේ අපි හිතුවා ගම්මැද්ද දම්සවියෙන් මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම, මිනිසත් භවයේ වටිනාකම තථාගතමහණෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ කොහොමද? වගේම තමයි අපි එදිනදා ජීවිතයේදී මේ මනුෂ්‍යත්වය කියන එක අපට වැදගත් වන්නේ කොහොමද යන්න පිළිබඳව සාකච්ඡා කරන්නට. අපි ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට යෙදුනා සදහම් සාකච්ඡාවට ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනේ පරිවෙනාචාර්ය, රාජකීය පඬිත, ශාස්ත්‍රවේදී පූජ්‍ය සෙවණගල සුසිත අපේ කෞරණීය සම්පදයන් මහසෙර වහන්සේ පාද අභිවන්දනයෙන් යුතුව දවසේ දම්සවි සඳහම් සාකච්ඡාවට පිළිගන්න ලබනවා. අපි හැමදෙරුනේ සඳහම් මාතෘකාව ගැන කතා කරන්න ප්‍රථමයෙන් මේ විහාරස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ සුවිශේෂී විහාරස්ථානයක්, කේන්ද්‍රස්ථානයක්. මේ විහාරයට තිබෙන ඉතිහාසයක්, ඒ වගේම තමයි මේ විහාරය නැත්නම් මේ පිරිවෙන මගින් සිදු කරන කාර්යභාරයක් තිබෙනවා. මම හිතනවා අපි අපේ සම්ප්‍රදායට අනුව, වැඩසටහනේ ක්‍රමවේදයට අනුව, පෙළගැස්මට අනුව ආරම්භයේදීම මේ විහාරස්ථානයේ පිළිබඳව, විහාරස්ථානයේ ගොඩනැගීම, එහි වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ නිසා ඔබ වහන්සේගේ තමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා අපි ආරම්භයේදී කෙටියෙන් පැහැදිලි කර ගැනීමක් කරගමු මේ විහාරස්ථානය පිළිබඳව. තෙරුවන් සරණයි මනෝජ් මහත්මයා. අපේ ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙන ආරම්භ වෙන්නේ 1910 වර්ෂයේ. දැන් අපට පේන මේ විදිහට නෙමෙයි, මෙතන මහා ඝන කැලෑවක්. ඔග්ගල් හේන කන්ද කියලා හඳුන්වපු මේ ප්‍රදේශය ගමේ ඉන්න උපාසක උපාසිකාවන් මේ බෝධින් වහන්සේ රෝපණය කරලා 1924 වර්ෂයේදී ගොඩකුඹුරේ ශ්‍රී සුමනතිස්ස අපේ ශ්‍රීමත් මහානායක හාමුදුරන් වහන්සේ මේ ස්ථානයට වැඩමවාගෙන ඇවිල්ලා ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන නමින් විහාරය ආරම්භ කරනවා. අපේ ගොඩකුඹුර ශ්‍රී සුමනතිස්ස මහානායක හාමුදුරුවෝ ශාසනය දියුණු කිරීමේ මූලික අදිටන ඇතිව මේ විහාරස්ථානය පරිවෙන ස්ථානයක් බවට, එහෙම නැත්නම් ධර්මායතනයක් බවට පත් කරනවා. ඒ ධර්මායතනයේ පත් කළාම අපේ ගෞරවනීය මගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ වන ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ ඉදමල්ගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක සාහිත්‍යාචාර්ය, රාජකීය පඬිත මරළගම වජිරබුද්ධි මහානායක හාමුදුරන් වහන්සේ ඒ ධර්මායතනය ප්‍රදේශයේ පුරාව, එහෙම නැත්නම් ලංකා පුරාවටම අවශ්‍ය වෙන ආකාරයේ භික්ෂුන් වහන්සේලා තනන්නට කටයුතු සිදු කළා. විශේෂයෙන් අපේ විහාරස්ථානය තුලින් සිද්ධ වෙන සේවාවන් අතර
අපේ ගමේ ලංකාවේ කොහෙවත් නැති විදිහට මහත්මයා අපේ තියෙනව දහම් හමුව සංවිධානය කියලා සංවිධානයක්. අපේ නායක හාමුදුරුවෝ අවුරුදු 20කට 21කට පෙර නායක හාමුදුරුවෝ සංවිධානය ආරම්භ කරලා ගමේ නියෝජිතයෝ තුන්දෙනා බැගින් පත් කරලා කලාප 18 අවුරුද්ද පුරාවටම ක්‍රියාත්මකයි. අපේ නායක හාමුදුරුවෝ ජනවාරි 1 වෙනිදාට ඒ කලාප 18ටම වඩිනවා. විශේෂත්වය තමයි ඒ කලාපේ ඉන්න සියලුම නියෝජිතයෝ පවුල් 60ක් හිටියොත් ඒ පවුලේ 60 දෙනා මේ ගෙදරට එකතු වෙනවා. පිරිත් අහන්න. පිරිත් අහලා පිරිත් නූල් ගැට ගහගෙන මුළු අවුරුද්දටම ආශිර්වාද ලබා ගන්නවා. ඒ වගේම තමයි අගෝස්තු මාසයේ පුරාම නායක හමුදුරු කරන්නේ අර කලාප 18 පුරාවටම වැඩලා ගමේ තියෙන ගැටලු සාකච්ඡා කරලා ඊට පස්සේ මිනිසුන්ට ධර්මානුශාසනා කරලා යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ගැටලු निराකරණය කරන්න කටයුතු කරනවා. දෙසැම්බර් මාසේ නායක හාමුදුරුවෝ ගමට වැඩලා ඒ කලාප වලට වැඩම කරලා නායක හාමුදුරුවෝ සංවත්සරික උත්සවය කියලා කුඩා දරුවෝ ඒ කලාපින් කුඩා දරුවෝ රැස් කරලා එයාගේ හැකියාවන් ඔප්නම් වන්න එක් නාට්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගීතිකාවෙන් සින්දු වෙන්න පුළුවන්. විවිධ වූ ආකාරයේ කුසලතාවෙන් වර්ධනය කරන්නට සහ ඒ කලාපයේ ඉන්න නැත්නම් එකමුතුභාවය ආරක්ෂා වෙන්න ඒ සංවත්සරික උත්සවය සිද්ධ කරනවා. ඒ වගේම තමයි රත්නපුර ප්‍රදේශය කියන්නේ නිතරම ගම් වතුර එන පැත්තක්. ආපදාවට ලක් වෙන පැත්තක්. යම් කිසි තැනක උපද්‍රවයක් ආවොත් අර කලාපයේ නියෝජිතයෝ 18 දෙනාම එකට එකතු වෙලා ඒ කලාප වලින් අවශ්‍ය කරන උපද්‍රව්‍යයන් වෙන්න පුළුවන්. ඒ දේවල් රැස් කරගෙන ගිහිල්ලා නැති බැරි අයට දෙනවා. ඒ වගේම තමයි අපේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගේ මූලිකම දක්ෂතාවයන් අතර එක හැකියාවක් තමයි නිර්මාණශීලීත්වය. එබතුමාටත් පන්සලට ආවහම මේ සියලුම කැටයම් වර්ග මේ ඉදිකිරීම් සියල්ලක්ම නායක හාමුදුරුවන්ගේ. සබර්ගම් පළාත පුරාවම ලංකා පුරාම අපේ නායක හාමුදුරුවෝ ඉදිකිරීම් සිද්ධ කරනකොට නිර්මාණශීලීත්වය එහෙම නැත්නම් ඒ හැකියාව උපයෝගී කොටගෙන බොහෝ කාර්යයන් රාශියක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා රටට, දැයට, ජාතියට, ආගමට බොහෝ සේවාවන් රාශියක් සිද්ධ කරන විහාරස්ථානයක් අපේ මිල්ලවිටිය පන්සල. එහෙම අපේ හමුදුරනේ වහන්සේගේ නායක හාමුදුරුවන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. උන්වහන්සේ මේ ප්‍රදේශයට රට සිදු කරන සේවය මෙහෙවර අපි දම්සභිය විදිහට සිහිපත් කරනවා. අපේ මාතෘකාව මනුෂ්‍ය ජීවිතයක වටිනාකම. මනුස්සෙක් විදිහට අපි ඉපදුනාට පස්සේ මනුෂ්‍යෙක් විදිහට අපි මිය යන්නටත් අවශ්‍යයි. අපි ඒ විදිහට ජීවත් වෙනවද? එහෙමනම් අපි ඒ ජීවිතය අර්ථ ගන්වා ගත යුත්තේ කොහොමද යන්නයි අද දවසේ සාකච්ඡා කරන්නේ. අපි හමුදුරනේ මනුෂ්‍ය කියන වචනය තුලත් තිබෙනවා අර්ථයක්. මනුෂ්‍යෙක් වෙන්න එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන අපි ඇයි මේ විදිහට කතා කරන්නේ? මනුස්සෙක් වීමේ විශේෂත්වය නැත්නම් මනුෂ්‍යෙක් විදිහට උත්පත්තිය ලබන්නට අපි කොයිතරම් දේවල් කරන්නට ඕනද? මේ මනුෂ්‍ය ජීවිතයේ අනෙකුත් සතුන් අතරින් සත්වයින් අතරින් වැදගත් වන්නේ ඇයි කියන කාරණයෙන්ම අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. මම හිතන්නේ මනෝජ් මහත්මයා අපි වර්තමානය තුල කතා කළ යුතු හොඳ මාතෘකාවක්. විශේෂයෙන්ම අපිට මේ ලෝකයේ දිහා බලනකොට මනුෂ්‍යයන් වටිනාකම හැම කෙනෙකුටම තේරෙනවා. හැබැයි බොහෝ දෙනෙක් තේරුණත් ඒ මනුෂ්‍යත්වය පිළිබඳව නොතේරෙනා වගේ ජීවත් වෙනවා. අපේ සමාජය දැක්කහම අපට ඕනෑ තරම් උදාහරණ සාක්ෂි ඕන තරම් තියෙනවා. මනෝජ් මහත්මයා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ දුර්ලභ කාරණා 4ක් ප්‍රධාන වශයෙන් දේශනා කොට වදාලා. දුර්ලභ කාරණා 4ක්. ඒකෙන් උන්වහන්සේ මුලින්ම දේශනා කොට වදාළ දේ තමයි දුර්ලභංච මනුස්සත්තං.
බුදුහාමුදුරුවෝ වෙන කිසිම දෙයක් දුර්ලභයි කියලා දේශනා කොට වදාලේ නැහැ. අර හතරට මූලිකම තන දුන්නේ දුර්ලභංච manussත්තා. කියන්නේ manussාත්මය තමයි මේ ලෝකයේ තුල ලබන්නට අපහසුම තන. එතකොට හිතන්න මේ ලෝකේ ඉන්න මේ මනුෂ්‍ය වශයෙන් ඉපදලා ඉන්න මිනිස්සු ටික සාංශාරිකව කොතරම්නම් පින් කරන්න ඕනද මේ කියන தത്വයටපත් වෙන්න. ඒ දුර්ලභම කාරණාව ලබා ගන්න. ඔකට හොඳම නිදසුන අපේ බුදුහාඳුර එතනක දක්වන උපමාවකින් යොදුන් 16ක් දිග යොදුන් 16ක් පළල යොදුන් 16ක් මහ ගැඹුරු ඇති වලකට පොඩි වලක් නෙවෙයි යොදුන් 16ක් විතර දිග පළල ගැඹුරු ඇති වලකට අවුරුදු 100කට වතාවක් දාන අබෑට ගන්න. අබෑට කියන්නේ අපි දන්නවා හරි චූටිනේ. අබෑට අවුරුදු 100කට වතාවක් අර වලට දාලා අර මහා වල පිරිලා ගියත් නේ සංසාර කියන එක ඉවර වෙන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා දැකලා තියෙනවා බුදුබණ තුල. එතකොට අපි හිතන්න ඕනේ මේ වගේ සංසාරයක් ගත කරන අපි කොතරම්නම් පින්දහම් කරන්නේ නැද්ද මේ ජීවිතේ ලබා ගන්න. ඒ වගේම තමයි නකසිකා සූත්‍රයේ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා සමග මේ චාරික වඩිනකොට ගහක් සමීපේ වාඩි වෙලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා නියපොත්තට පස් ටිකක් කරගෙන නක කියලා කියන්නේ නියපොත්තටනේ. නියපොත්තට පස් ටිකක් අරන් අහනවා බුදුහාමුදුරුවෝ මහණෙනි මගේ මේ නියපොත්තේ තියෙන පස්ත වැඩි මහ පොළවේ තියෙන පස්ත වැඩි. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙන්නේ බුදුහාමුදුරුවෝ වහන්සේගේ නියපොත්තෙහි පස් ස්වල්පය තියෙන්නේ. මහ පොළවේ තියෙන පස් ප්‍රමාණය හරි විශාලයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි මගේ මේ නියපොත්තෙහි තියෙන පස් ටික හා සමානයි මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු. මේ මහ පොළවේ තියෙන පස් ටික හා සමානයි මේ ලෝකයේ තුල ජීවත් වෙන අන්‍ය සත්ත්ව ජීවය. එතකොට අපට ඇහැට පෙනෙන සත්ත්ව වෙන්න පුළුවන්, නොපෙනෙන සත්ත්ව වෙන්න පුළුවන්. ඒ සත්ත්ව කොට්ටාසයන් අතර මනුස්සත්වය ලබන්නට අපි බොහෝම පින් කළා තියෙනවා. ඒ නිසා අපි ඒ ලැබුණු මනුෂ්‍යාත්මයේ වටිනාකම තේරුම් අරගෙන යහපත්ව ගුණධාර්මිකව ජීවත් වුණොත් ඒක ප්‍රතිඵලය අපට සංසාරිකව ලබා ගන්නට පුළුවන්. අපේ හඳුරන්නේ මනුෂ්‍යත්වය නැත්නම් මනුෂ්‍ය ජීවිතය කොයිතරම් දුර්ලභද කියන කාරණාව බොහොම සඳහන් කළා. දැන් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අපි තවත් පැත්තකින් කිව්වොත් මේ අර කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස දකින හා සමානව තමයි අපේ මේ කාරණාව ජනප්‍රවාදය අපේ මේ සම්ප්‍රදාය තුළ අපි පාවිච්චි කරන කාරණාව සහ යොදා ගන්නා වචනයක් තමයි ඒ කාරණා. ඒකෙන් කියන්නේ මේක කොච්චර අමාරුද කියන කාරණා වහන්සේක සඳහන් කළා වගේම. අපේ හැමතුනේ අපි මේ කියන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අපි තේරුම් අරගෙන තිබෙනවද? අපි කියනවා අපි වසර 2600කට ආසන්න කාලයක් මේ බුදුදහමේ අසුර ලබන අය, අපි බුදුන් වහන්සේගේ දහම් මගේ යන අය. හැබැයි එහෙම කිව්වට අපි මේ ධර්මයේ වටිනාකම සහ මේ මනුෂ්‍ය ජීවිතයේ තිබෙන වටිනාකම අපි තේරුම් අරගෙන තියෙනවද කියන ප්‍රශ්නය වර්තමාන සමාජය දිහා බලද්දී අපට නැගෙන ප්‍රශ්නයක්. එතකොට අපි බැලුවට පස්සේ මේ අපි කියන අපේ ජීවිතය අපේ හැමතුරුනේ තනාග පිනිමිදුවක් වගේ කියලා. ක්ෂණයකින් අපිට අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ජීවත් වෙන්නේ සදාකාලිකව ඉන්නවා වගේනේ. අපි ඇයි මේ කාරණාව තේරුම් ගන්න නැත්තේ අපේ හැමතුරුනේ? මහත්මා ඕකට තියෙන ප්‍රධානතම හේතුව අපට යම් කිසි දෙයක් තියෙනකොට ඒක වටිනාකමක් අපට දැනෙන්නේ නැහැ. සරලව ගන්න මේ ලෝක ජීවත් වෙනකොට අපට ඕනෑ තරම් මේ ජලය වතුර තිබ්බොත් අපට ඒක වටිනාකමක් නැහැ. මිල මුදල් තියෙන මිනිස්සයට ඒ මුල මුදල් වටිනාකමක් නැහැ. ඉඩ කඩම් වතු පිට තියෙන පුද්ගලයාට ඒවැ කිසි වටිනාකමක් නැහැ. ඒ වගේ තමයි ලැබුණු ජීවිතයේ පිළිබඳ වටිනාකමක් බොහෝ ලෝකවාසී බොහෝ මිනිසුන්ට නැහැ. හැබැයි ඒ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න කාලයක් තියෙනවා. ඒ කාලය තමයි වයෝවෘද්ධව ඇඳකට වැටිලා තනිව හුදකලාව ජීවත් වෙනකොට අන්න ජීවිතය ගැන නැවත හිතන්න පටන් ගන්නවා. හැබැයි එතකොට කරන්න දෙයක් නැහැ. දැන් අපි සරලව ගත්තොත් දැන් මගේ අත අපි කියන විදිහට වැඩ කරනවානේ. ඇවිදින්න පුළුවන්. ඇවිදින්න හිතුනොත් ඇවිදිනවා. දුවන්න හිතුනොත් අපි දුවනවා. හැබැයි අපි මේ ලෝක ජීවත් වෙන හැමෝම අවුරුදු 60ක් 70ක් 80ක් වෙනකොට මේ සියලුම බොහෝ දෙනෙක් 60ටක්වත් නොහැදෙන්න බොහෝ දෙනෙක්
වයෝවෘද්ධව රෝගාබාධව එක්තැන්ව අඩුම තරමේ මාස 2-3ක්වත් ඉන්නවනේ. අර ජීවිතයේ ගෙවනකොට අපට දැන් මේ ක්‍රියාකාරීව හැසිරෙන්න පුළුවන්කම එතකොට නැති වෙනවා. මේ කියන දෙය මිනිස්සු තේරුම් ගත්තොත් මම කවදාක හරි මේ මරණයටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා. ඒපත් වෙනකොට මගේ මනස සතුටින් ගත කරන්න නම් මම ජීවිතය හොඳින් ජීවත් වෙන්න ඕන කියන දෙය මම හිතන්නේ බොහෝ වෙලාවට මිනිස්සුන් අතරින් ගිහිලා තියෙනවා. ඒක නිසා තමයි ජීවත් වෙන බොහෝ මිනිසුන් තමාගේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන නැත්තේ. ඒ නිසා බොහෝ වෙලාවට මම බණ ධර්මදේශනාවකට සහභාගී වුණාම කියන දේ තමයි අපි මිනිස්සෙක් වෙලා ඉපදුනා නම් අපි වයෝවෘද්ධව ඉන්නකොට අපේ ජීවිතය පිළිබඳ නැවත හිතනකොට අපි කොහොමුණත් හුදකලාව ඉන්නකොට අපි අපේ ජීවිතය ගැන කල්පනා කරනවානේ. ඒ කල්පනා කරනකොට අපට සතුටු වීමට දෙයක් තියෙනවා නම් අපි හරිය කැමති සතුට භුක්ති විඳින්න. හැබැයි සතුටු වෙන්න දෙයක් නැති වුණොත් බුදුහාමුදුරු දේශනා කොට වදාලේ ඉද නන්දති පෙච්ච නන්දති. යම් කිසි කෙනෙක් මේ ලෝකේ හැසිරෙන විදිහ අනුව තමයි මේ පුද්ගලයා වයස්ගත වෙනකොට සතුටු වෙන්නේ. වයස්ගත වෙනකොට සතුටු වෙන්නේ මේ පුද්ගලයා මේ සමාජයේ ක්‍රියාකාරීව හැසිරෙන විදිහ අනුව පසු කාලින සතුටු වෙනවා. ඒ සතුට ලබන්න නම් අනිවාර්යෙන් පුද්ගලයා නිවැරදිව සමාජය තුළ ධාර්මිකව යහපත්ව ජීවත් විය යුතුම තමයි. අපේ හොඳටම ඔබ වහන්සේගෙන් මෙහෙම හැවුවොත් දැන් අපි මිනිස්සු විදිහට ඉපදෙනවනේ, මනුෂ්‍ය විදිහට අපි ඉපදෙනවා. අපි මනුෂ්‍ය විදිහට ඉපදිලා අපි කාලයක් යනකම් අපි හිතන්නේ, අපි තේරුම් ගන්න නැහැ අපි මනුෂ්‍යත්වයට වැදගත් වන, මනුෂ්‍යත්වයට වටින මනුෂ්‍යෙක් විදිහට ජීවත් වෙන්නට ඕනේ සහ අපි පිළිගන්නේ මෙන්න මේ කියන කාරණාවන්. මේක තමයි සැබෑ මිනිස්සෙකුගේ ගතිගුණ, ගති ලක්ෂණ කියන දේ. ඒ දේවල් අපි තේරුම් ගන්නවා අඩුයි. ඒවා අපට කියලා දෙන්න තියෙන තැන් අඩුයි. පන්සල වෙන්නට පුළුවන්, අපි වෙන ආගමක් අදහන කෙනෙක් අපි කියමුකෝ, ඒ ආගමේ නායකයින් වෙන්නට පුළුවන්. හැබැයි අපි ඒ තැන්වලට යොමු වීම අඩුයි ඒ කාල සීමාව. ඔබ වහන්සේ සඳහන් කළා වගේම වයසට ගියාට පස්සේ අපි කල්පනා කරන්නේ. එතකොට අපේ වචනෙන් කියන පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒක නිසා අපි හඳුනන්නේ දැන් මේ මුලින්ම මේ මනුෂ්‍යත්වයේ ගුණාංග, පුද්ගලයෙක් ප්‍රගුණ කරගත යුතු දේවල්, ඒ වටිනාකම් මොනවද කියන කාරණාව පැහැදිලි කර ගැනීම වටිනවා මේ මොහොතේ. මනෝජ් මහත්මයා, අපි මිනිස්සෙක් වශයෙන් ඉපදුනහම ඔකට හොඳම ශ්ලෝකයක් තියෙනවා අපේ හිතෝපදේශය. ශ්ලෝකය තමයි ආහාර නිද්‍රා භයමය තුනංච සාමාන්‍ය මේතත් පසුබික් සමානා ධර්මයේ හිතේශා මදුකෝ විශේෂක් ධර්මේන හීනක් පසුබික් සමානා. මේ හිතෝපදේශයේ ලිව්ව පඬිතුමා කියන කතාව තමයි මේ ලෝකයේ තුල ජීවත් වෙන සියලු සත්වයෝ, කියන්නේ ත්‍රිසංගත සත්වස අපි උපමා කරන්නේ මේ ලෝකින සියලුම සත්වයෝ ආහාර නිද්‍රා, ආහාර ගන්නවා, නිද්‍රා නිදහ ගන්නවා, බය බිය වෙනවා, මෛතුනංච තම වර්ගය බෝ කරනවා. මේ ලෝක අපි මහාන වෙච්ච හාමුදුරුවෝ නෙමෙයි, මේ ලෝක ලෞකික ජීවිත ගත කරන සියලු දෙනා සහ සියලු සත්වයෝ කරන කාර්යය. මේ පඬිවරේ මතක් කරන දේ තමයි මේ සියලුම දේවල් වලින් මේ ලෝක සත්වයෝ සමාන වෙනවා. මිනිස්සු වෙනස් වෙන්නේ මොකෙන්ද? ධර්මේන හීනක් පසුබික් නම් යම්කිසි මනුස්සයෙක් ධර්මයෙන් හීන වුණොත් ඒ පුද්ගලයා සමාන කරනවා තිරිසනෙකුට. එතකොට අපට එතනින් ගන්න තියෙන දේ තමයි මේ ලෝකයේ තුල යම්කිසි මනුස්සයෙක් ධර්මානුකූල නොවනවා නම්, ධාර්මික නොවෙනවා නම් ඒ පුද්ගලයා අර පඬිතුමා උපමා කරන්නේ මේ ලෝක ජීවත් වෙන අනෙකුත් සත්වයෝ හා සමානයි කියලා. අපි සමාජය තුළ ජීවත් වෙනකොට නිරන්තරයෙන්ම අපි ගාව ගුණාංගයන් ප්‍රගුණ කරන්න ඕනේ. කෙනෙක් දියුණු වෙනකොට අපි ඒ කෙනාට හදවතින් ආශිර්වාද කරන්න ඕනේ. කෙනෙක් අපිත් එක්ක කතා බහ කරනකොට ඒ කෙනාට ප්‍රියශීලීත්වය යුක්තව අපි කතා කරන්න ඕනේ. කෙනෙක් කරදරයක් වැටුනහම ඒ කෙනාට අපි උදව්වක් නැවත ලබා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි.
අපි ඒ කෙනාට හදවතින්ම අපි උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි බුදුදහමට අනුව ගත්තාම මනුස්ස ජීවිතය අර්ථවත් වෙන්න ඔප්නං වෙන්න මූලිකම දේ තමයි අපි ගත කරන ජීවිතය ධාර්මිකව යහපත්ව ගත කිරීම. යම් කෙනෙක් තුල තිබෙන අපි කියමුකෝ ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්, ක්‍රෝධය වෙන්න පුළුවන්, වෛර වෙන්න පුළුවන්, මාන්නය වෙන්න පුළුවන්. මේ කියන කරුණු කාරණා මනෝජ් මහත්තයා මගේත් ඔබෙත් නිරන්තරයෙන්ම සිත් තුළ ක්‍රියාකාරී. සිත් තුළ ඒක නිකන් හරියට ගඟක් වගේ තමයි ගලන්නේම පහළට. සිතුවිලිත් ඒ විදිහටම ගලාගෙන යනවා. ඒ සිතුවිලි ගඟ වගේ පහළට ගලාගෙන යනකොට ඒ කියන්නේ වැරදි මාවතට සිතුවිලි ටික එනකොට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ, උත්සුක වෙන්න ඕනේ. ඒ වැරදි සිතුවිලි ටික පාලනය කරගෙන යහපත් දේවල් විතරක් ක්‍රියාත්මක කරන්න. රාහුලවා සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන්නේ පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං. පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බං. පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි කරන ක්‍රියාව වෙන්න පුළුවන්. අපි පිට කරන වචනය වෙන්න පුළුවන්. අපි සිතන සිතුවිල්ල වෙන්න පුළුවන්. මේ සියල්ලක්ම දිහා අපි බුදුහාමුදුරු දේශනා කොට වදාලේ කරන්ට පෙර, සිතන්ට පෙර, කියන්ට පෙර පච්චවෙක්කිත්වා නැවත හිතන්න කියනවා. අර අපි සිංහල ප්‍රස්තාපවලත් තියෙන පයින්ට් වල හිතා බලන්න කියලා. ඒ වගේ නැවත හිතන්නලු මම කරන ක්‍රියාව තුළින් මට අවඩක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් වෙන පුද්ගලයෙකුට අවඩක් සිද්ධ වේවිද කියන කාරණාව හිතලා බලලා යහපත් දේ විතරක් සිද්ධ කරන්නට ඒකේ ප්‍රතිඵලය මේ ලෝක වශයෙන් සැප විඳීමට, සැපවත් වෙන්න, ඒ වගේම පරලෝක වශයෙන් ඒ සැප තවත් වැඩි කර ගන්නට හේතු සාධක වෙනවා. මම හිතන්නේ මනෝජ් මහත්මයා වර්තමාන ඉන්න බොහෝ ඇත්තෝ, බොහෝ උදවිය නොපෙනෙන දෙයක් පස්සේ දුවනවා. නොපෙනෙන ඒක අපි හරියට කිව්වොතින් බිරිඟුවක් පසුපස ගමන් කරනවා වගේ. ගමන් කරලා නැවත ඒ දිහා බලන්නේ හති වැටුනහම. අර මුලින් මතක් කරේ අපි ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙලා කවදක හරි මේ ඇඟ අතපය පන්න නැති වෙනකොට එක්තැන් වෙනකොට අන්න අපි නැවත හිතනවා ජීවිතය ගැන. හැබැයි එතකොට වෙන්න ඕන සියල්ලක්ම සිද්ධ වෙලා ඉවරයි. මං කියේ නොපෙනෙන දෙයක් පස්සේම අපේ මිනිස්සු ගමන් දුවලා හති වැටුනහම මිනිස්සු ඉඳමත ජීවිතය ගැන කල්පනා කරනවා. හැබැයි කරන්ට කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ වෙනකොට. එහෙම පුද්ගලයෝ අපේ ජීවිතේ ඕන තරම් හම්බෙලා තියෙනවා. අපි රෝගාතුර වුණු උදවියට බණ දේශනා කරන්නට ගියාම බොහෝ උදවිය කියන කාරණාවක් තමයි හාමුදුරුවනේ අපට අපේ ජීවිතේ වැරදුනා. මගේ ජීවිතේ වැරදුනා හාමුදුරුවනේ. ඒක නිසා දැන් මට කරන්න දෙයක් නැහැ. ඒත් මට බයයි හාමුදුරුවනේ මැරෙන්න. ඔය මිනිස්සු අවසන් මොහොතේ අපි පිරිටිය කියනකොට සිහිය එනවා. සිහිය ඇවිල්ලා ඔය විදිහට කතා කරනවා. එයා හරි කැමති. එයාගේ හුස්ම ටික ඉවරනකම් අපි එතන පියත් කියනවා. ඒතරම් මිනිස්සුගේ ජීවිත වටිනාකම තේරුම් ගන්න හරියටම හුදකලා වෙනකොට. එහෙම නැත්නම් රෝගාබාධ වෙලා අසරණ වෙනකොට. එහෙම නැතුව අපට පුළුවන් නම් අපි ගෙවන ජීවිතය කුඩා කාලෙ වෙන්න පුළුවන්. අවුරුදු 10 15 වෙන්න පුළුවන්. අවුරුදු 20 25 30 වෙන්න පුළුවන්. අපි ලැබූ ජීවිතය ගැන අපට අවබෝධයක් කුඩා කාලයේ තුලම ගන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ලංකාව මේ ලෝකය ඉතාමත් ලස්සන වෙනවා. ඒ කාටවත් කරදරයක් නැහැ. කාටවත් හිරිහැරයක් නැහැ. එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් මනෝජ් මහත්මයා මරණකොට ඔක්කොම hina වෙලා මැරේ. නේ? ඉපදෙනකොට මම කියන්නකෝ මම අඬනවා වටේ ඔක්කොම මොකද කරන්නේ? hina වෙනවා. මරණකොට මොකද වෙන්නේ? වටේ ඉන්න මිනිස්සු ඔක්කොම අඬනවානේ. නේ? සමහරලාට
මරණ පුද්ගලයා මැරෙන්නෙත් අඬ අඬා තියෙන බය නිසා. එහෙම නැතුව ජීවිතයේ යථාව බොහෝදය අපට ඇති කරගන්න පුළුවන් නම් අපි කොහොම ජීවත් වුණත් මනෝජ් මහත්මයා බුදුහාමුදුරුවෝ දේශනා කොට සබ්බං පහය ගමනේ යන්නේ. නේ අපි කොතන කොහොම වජ්ජබි ජීවත් වුණත් මුදල් මොන ආකාරයෙන් හෙව්වත් නේද? වතු පිටි ඉඩකඩම් බලහත්කාරයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හඬු සරව වෙලා වෙන්න පුළුවන්. ඔය කොහොම හෙව්වත් මනෝජ් මහත්මයා ඒක මේ ලොව කසපයක් කියන්නත් බෑ ගිනි ගොඩක් නේද? හිත කර යම් කිසි දෙයක් රැස් කරගත්තොත් ඒ ජීවත් වෙන බිය ජීවත් වෙනවා කියන්නේ සතුටක් නෙමෙයිනේ නේද? ඒක නිසා ඒ සියල්ලක්ම තේරුම් අරගෙන සබ්බම් පහයි සියල්ල හැරදා මම කවදක හරි මේ තත්වයටපත් වෙනවා. මෙතනින් පස්සේ මගේ ජීවිතේ කෙලවර වෙන්නේ නැහැ. මරුණාම එතනින් කෙලවර වීමක් නැහැනේ. නැවත අපි යන්නේ සංසාරෙට. මම කියන්නේ හැමදාම මේක නිකන් ඉන්ටර්වල් එකක් වගේ. ඒ කියන්නේ අපි සසරේ ගමන් කරනකොට අපගේ ඊළඟ භවය සාර්ථක කරගන්න ලැබුණු හොඳම කාලේ මනුස්ස ජීවිතය. නේද? හොඳම කාලේ මනුස්ස ජීවිතය. ඒක නිසා සෑම කෙනෙක්ම තමාගේ ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන යහපත්ව ගුණගරුකව කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතය ඉතාමත් උදාරයි. සංසාර ගමන කෙටි කරගන්නට අපට ලැබුණු විවේකයක් මේ මනුස්ස ජීවිතය කියලා අපේ හාමුදුරුවෝ සඳහන් කරන්නට යෙදුනේ. තවත් බොහෝ කරුණු කාරණා කතා කරන්නට සූදානම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පිළිබඳව කෙටි විරාමයක් ගම්මැද දම්සවිය. ගම්මැද්ද දම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග අපි අද සාකච්ඡාව සිදු කරන්නේ රත්නපුර කුරුවිට මිල්ලවිටිය ශ්‍රී විද්‍යාවර්ධන මහා පිරිවෙනේ සිට අපේ කතා කරමින් හිටිය ගෞරවනීය සම්ප්‍රදායන් වහන්සේ සමග මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අපි කොයි විදිහට තේරුම් අරගෙන තිබෙන්නේ කියන කාරණාව. අපි හඳුරන්නේ මනුස්සෙක් වෙන්න මනුෂ්‍ය ආත්මයක් ලබන්නට අපි පෙර පින් කරලා තියෙන්න ඕනේ. ඒක අපි මුලින්ම සඳහන් කළා. හැබැයි අපි මනුෂ්‍ය ආත්ම භවයක් ලැබුවට පස්සේ අපි එතන ඉඳලා මනුෂ්‍ය ජීවිතයට වැදගත් දේවල්ද අපි කරන්නේ මනුෂ්‍යෙක් විදිහට කළ යුතු දේවල්ද කරන්නේ කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. අපි අපේ වචනෙන් කිව්වොත් මේ අපාගත වෙන වැඩ තමයි අපි කරන්නේ. හොඳ දේවල් නෙමෙයි කරන්නේ. නරක දේවල් කරන්නේ. මට තියෙන ප්‍රශ්නේ අපේ හඳුරුනේ අපි සංසාරයේ අපි පෙරම් පුරලා පාරමී දම් පුරලා මේ මනුෂ්‍යාත්ම භවයක් ලබා ගන්නවනේ. එහෙම මනුෂ්‍යාත්මයක් ලබා ගතට පස්සේ ඒ ආත්මය තුළ අපි දැන් මනුෂ්‍යෙක් විදිහට ඉපදුනාට පස්සේ ඇයි එහෙනම් අපි වැරදි මාර්ගේ යන්නේ? අපි අර විදිහට පාරමී දම් පුරලා පින් කරලා අරමුණක් ඇතිව අපි ඇවිල්ලා එතනට ආවට පස්සේ අපි ආයෙ වෙනත් මාර්ගයක යනවා. මෙහෙම වෙන්නට හේතුව මොකද්ද? මහත්මයා අපේ බුදුහාඳුරුවෝ දේශනා කරන මූලිකම දේ තමයි සතියෙන් යුක්තව සිහියෙන් යුක්තව ජීවත් වෙන්න කියන එක. අපි ජීවිතයේ ගෙවන සෑම වෙලාවකම සතිය එමෙතන් සිහිය අපි කරන දේ පිළිබඳ අවදියෙන් ඉන්න එක. අපි දැන් මේ කතා කරන්නක වෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම පිළිබඳ අවදියෙන් ඉන්න ඕන සෑම මිනිසෙක්ම. ඒකට හේතුව තමයි මම මතක් කර ඉස්සෙල්ලාම අපි මේ කරන්නේ උඩුගම් වල පීනීමක්. අපට හරිය ලේසි ගඟකට පල්ලෙහාට පිනන්න ලේසි අපට. හැබැයි අපි මේ කරන්නේ මොකද්ද? උඩුගම් වල පීනීමක්. අපේ තියෙන සිතුවිලි නිරන්තරයෙන්ම ගලාගෙන එන්නේ බොහෝ වෙලාවට බොහෝ දෙනෙක්ගේ වැරදි සිතුවිලි. අපි සිද්ධ කරන්න ඕනේ සිතුවිලි එනකොට වැරදි කියන දේ අවබෝධ කරගන්න බැරි කම නිසා මම හිතන්නේ මිනිස්සු බොහෝ ප්‍රමාණයක් ජීවිත විනාශ කර ගන්නවා. දැන් ඔබතුමා මතක් කර කාරණාව කොහොමද හාමුදුරුවනේ මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන ඇයි මිනිස්සු අසරණව මැරෙන්නේ? ඔකනේ සරලවම අදහස නේද? එකක් තමයි පරිසරය. ජීවත් වෙන පරිසරය අනුව මිනිස්සු වෙනස් වෙනවා. දැන් අපි ගහක් ගත්තාම ගහ රෝපණය පැල කරලා ඒ ගහට අවශ්‍ය කරන පෝෂණය නිසි පරිදි ලබා නොදුන්නොත් මොකද වෙන්නේ? ඒ ගහෙන් අපි බලාපොරොත්තු වෙන ඵලය හටගන්නේ නැහැ.
ඒ වගේම තමයි කුඩා කාලයේ පටන් දරුවෙක්ව නිවැරදිව සකස් නොකළොත් නේද? නිවැරදිව දරුවෙක්ව සමාජයට සකස් නොකළොත් අර පැල කරපු ගහ වගේ පැල කරා එතනින් එහාට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්නේ ගහ හිතුණු විදිහට වැඩෙනවා නේද? ඒ වගේ තමයි මිනිස්සුන්ටත් අවශ්‍ය කරන ධර්මානුකූල පරිසරය කුඩා කාලය තුල ලබා නොදුන්නොත් එයත්වත් මොකද වෙන්නේ? අර ගංගාව වගේ පහළටම ගලාගෙන යනවා. අර සාංශාරිකව පින්දහම් කරලා ඒකේ පින මත මිනිස්සෙක් වෙලා ඉපදෙනවා. හැබැයි ඉපදුනාට පස්සුව අර ගමන් කරන්න බෑ. මම රත්නපුරේනේ. මෙහි රත්නපුර කියන්නේ ලංකාවේ තියෙන මුදල් අතින් පෝෂත් ගොඩක් මිනිස්සු ඉන්න පළාතක්. කෝටි ප්‍රකෝටි ගණන් තියෙන මිනිස්සුත් දවසකට ලක්ෂ 2-3 වියදම් කර කෝටි ගණන් වියදම් කරත් වියදම් කරන්න බැරි මිනිස්සු මාසෙන් 2-3න් දුගී දුප්පත් භාවයට පත් වෙනවා. අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. ඒකට හේතුවත් ලැබෙන්න වටිනාකම අඩු වෙන්න බොහෝ දෙනෙක් පිරිහෙනවා. බුදුහාමුදුරු දේශනා කොට වදාළන්නේ මේ සමාජ ජීවත් වෙන පුද්ගලයෝ කොටස් 4කට බෙදනවානේ. නේ? තමෝතම් පරායන, තමෝ ජෝති පරායන, ජෝතිතම් පරායන, ජෝති පරායන. මේ සමාජින්න මිනිස්සු බුදුහාරගේ දේශනාව තමෝ කියලා කියන්නේ බුදුහාර අන්ධකාරයට. ජෝති කියලා කියන්නේ යාලෝකයට. මිනිස්සු මේ ලෝකයට සාංශාරිකව යම් කිසි පින්නකට මිනිස්සෙක් වෙලා ඉපදුනත් ඒ මිනිස්සයා ජීවත් වෙන අන්ධකාරය තුල අඳුර තුල. ඒ බුදුහාමුදුරගේ ජීවමාන කාලේ චුන්දසූ කර බුදුහාමුදුරු ධර්ම දේශනා කරනකොට චුන්දසූ කර උර මරනවා. නේ? ඒ ලැබුණු ජීවිතයේ පිළිබඳව මන අවබෝධයක් නැතිකම නිසා අර තම අන්ධකාරය තුලම ගමන් කරනවා. අඳුර මිනිස්සෙක් වෙලා ඉපදෙනවා වටිනාකම තේරුම් ගන්න නැති වෙනවා. මොකද වෙන්නේ? අඳුරම මැරෙනවා. ඕනතරම් මිනිස් දකින්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් සමාජ ජීවත් වෙනකොට දුගී දුප්පත්ව ඉපදිලා ඒ දුගී දුප්පත් භාවය ඇයි මට මෙහෙම වුනේ කියන දේ තේරුම් ගන්න බැරි කම නිසා මිනිස්සු ඒ දුගී භාවයෙන්ම පාපකාරීව සමාජයේ හැසිරීලා යන්දකාරයෙන් මැරලා යනවා. නේද? තව කොටසක් ඉන්නවා තමෝ ජෝති පරායන. අඳුරේ ඉන්නවා. අඳුර ඉන්න ගමන් කල්පනා කරනවා මට ඇයි මෙහෙම වුනේ? මගේ සංසාරේ යම්කිසි හේතුවක් මත මම මිනිස්සෙක් වෙලා ඉපදුනා. හැබැයි එතනින් එහාට මට ලබන්න දෙයක් නැහැ. ඒ කල්පනා කරලා පුළුවන් තරම් පින්දහම් කරලා කුසල් දහම් වඩලා ඒ ජීවිතෙන් ගොඩ යන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම තමයි ජෝතිතම ආලෝකේ ඉන්න මම අර කතා කරේ මුලින් ඕන තරම් මිල මුදල් තියෙනවා. පෙර සංසාරේ දන් දුන්න නිසා පින්දහම් කරපු නිසා ඕන තරම් ලැබෙනවා. නේද? ලැබුණට කල්පනා කරන්න ඇයි මට මේව ලැබෙන්නේ? මම ඔක හොඳටම මේ බන ධර්මදේශනාවට ගියාම මම කියන දේ තමයි මේ ජීවිතේ නිකන් ක්‍රෙඩිට් කාඩ් එක වගේ. අපට ඔබතුමාට ක්‍රෙඩිට් කාඩ් එක මුදල් තිබ්බොත් හිතන දෙයක් කරත හැකිනේ. තෙල් ටික ගහ ගන්න. එහෙම නැත්නම් shopping ඕන දෙයක් පුළුවන් නේ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එක මුදල් නැතිනොත් මොකද වෙන්නේ? මුදල් නැතිනොත් අසරණයි නේද? යම් අවස්ථාවලදී. ඒ වගේ තමයි මේ ජීවිතය පෙර කරපු දෙයට ලැබෙනවා. හැබැයි මේ ආත්මය තුල සියල්ලක්ම ඉවර කළා දානවා. ලැබෙන ගොඩ ගහ ගන්නවා. ගොඩ ගැසීම් ප්‍රතිඵලයේ මුත නැවත දුප්පත් මිනිස්සෙකුටවත් එහෙම නැත්නම් මම මගේ පරලෝක වෙනුවෙන් යහපතක් කරන්න ඕන කියන සිතුවිල්ලවත් බොහෝ දිනක් එන්නේ නැහැ. ඒක නිසා සපවත් ජීවිත ලබනවා. අර ජෝතිතම කියන ආලෝකයේ ඉඳලා අන්ධකාරය කරා ගමන් කරනවා. ඒකම තමයි ජෝති පරායන. ආලෝකයේ ඉඳලා නැවත ආලෝකයේ මනුස්ස ජීවිතේ උත්පත්ති ලබනවා. ලැබූ මනුස්ස ජීවිතය එයා කල්පනා කරනවා.
ඇයි මට ජීවිතයක් ලැබුණේ? ඇයි මට මේ තරම් සැප සම්පත් ලැබුණේ? ඇයි මේ ලෝකේ මනෝජ් මහත්මයා මැටි දිය කරලා රෙද්දෙන් දාලා ඒක පෙරලා ඒක බිස්කට් එකක් විදිහට හදාගෙන අවුවේ වේලලා අනුභව කරලා ජීවත් වෙන මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවනේ නේද? ඒ වගේම තමයි අපි මේ ඕනතරම් මේ ලංකාව කියන්නේ දිව්‍ය ලෝකයක්. අනිත් රටවල් එක්ක ගත්තහම මේ තියෙන ස්වභාවික පරිසරය, මේ සුන්දරත්වය, මේ ලස්සන ඇත්තටම වෙන රටක නැහැ. අපි ඔක්කොම පින්වන්තයි මේ වගේ භූමියක ඉපදීම. මේ අපි ඔක්කොම පින් කළා තියෙනම ගත්තාම. එතකොට මේ භූමිය තුල ඉපදෙන්නටත් අය පින් කළා තියෙනවා. ඕකේ අපි ඒතර ඔක්කොම මේ ජෝති පරයන පුද්ගලයෝ. ඒ කියන්නේ සංසාරයේ පින් කරා පින් ඇති තැනක උත්පත්ති ලැබුවා නේද? පින් ඇති තැනක අපි උත්පත්ති ලැබුවා. සතුන් බොහෝ වෙන රටවල් ගත්තාම බොහෝ සතුට එහෙම නැත්නම් ජීවිතය පිළිබඳව හොඳටම තේරුම් ගන්නට පුළුවන් මිනිස්සු කොට්ටාසයක් අපේ ලංකාවේ ඉන්නවා. වෙන රටවල්ට සාපේක්ෂව බොහෝ පින්දහම් කරන උදවියත් අපේ ලංකාවේ ඉන්නවා. එහෙම පුද්ගලයෝ කල්පනා කරන මට ජීවිතයක් ලැබුණා. ඒ ලැබුණු ජීවිතය මම අර්ථවත් කරගත යුතුයි කියන තැන ඉඳලා කටයුතු කරන පිරිසොත් අපේ ජීවිතේ ඉන්නවා. ඒක නිසා උඩුගම් අපි නිරන්තරයෙන්ම සිහියෙන් සතියෙන් යුක්ත විඳගෙන අපට ලැබුණු ජීවිතය අර්ථවත් කරගන්නට කටයුතු සිද්ධ කරගත යුතු වන්නේ තමාම පමණයි. ඔබතුමා කරන ක්‍රියාකාරකම් මට අනුමෝදන් කරන්න බෑනේ. නේද? බුදුහරංග දේශනාව කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්මපටිසරණ. තමා කරන ක්‍රියාවේ ප්‍රතිඵලය භුක්ති විඳින කෙනා තමාම තමයි. ඔබතුමා කරන කර්මයක් කරලා ඒ ක්‍රියාව මට දායාද කරන්න බෑ. ඕනතරම් දේවල් දෙන්න පුළුවන් නේද? වතු පිටි දකඩම් මුල මුදල් ඕන දෙයක් දෙන්න පුළුවන්. හැබැයි කර්මය ප්‍රතිඵලයේ භුක්ති විඳින්නේ තමාම තමයි. ඒ කර්මය සංසාරිකව අපි රැගෙන යනවා. ඔකට හොඳම උදාහරණය බුදුහාමුදුරු දේශනා කොට වදාන්නේ ධම්පදේදී මනෝපුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටහ මනෝමයා මනසා චේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුඛ මන්වේති ඡායාවන පායිනි. තමාගේ සිත ශ්‍රේෂ්ඨ කොටගෙන නේ අපි කරන සියලුම දේවල් වලට මූලික වෙන සිතනේ. අපි මොනවා කරත් ඒකේ ප්‍රධාන තැන ගන්න සිත. බුදුහාමුදුරු දේශනා කරන්නේ මනෝ සෙට්ටහ මනෝ සිත ශ්‍රේෂ්ඨ කොටගෙන හිත ප්‍රධාන කොටගෙන වාසතිවා කරෝතිවා කරනවද කියනවද හැසිරෙනවද මේ සියල්ලක්ම සංසාරිකව අපි රැගෙන යනවා. ඒක අපි මේ ඇස් වලින් කරන සියලු ක්‍රියාකාරකම් තමයි කර්මය වෙන්නේ. එතකොට අපි නිරන්තරයෙන්ම කටයුතු සිදු කළ යුතු වෙන්නේ අපි සියලුම කර්මයන් රැස් කරගන්න අපේ සංසාරයට. ඒක නිසා ජීවත් වෙනකොට ඒ කර්මයන් යහපත් කර්මයන් විතරක් අපි රැස් කරගන්න ඕනේ. එහෙම රැස් කරගත්තොත් මනෝජ් මහත්මයා මේ ජීවිතය බොහෝ කෙනෙක්ගේ ලස්සන වේවි. බොහෝ කෙනෙක්ගේ පැහැපත් වේවි. බොහෝ කෙනෙක්ගේ ජීවිත අලංකාරවත් වේවි. එහෙම ගත කරන උදවිය උපාසක උපාසිකාවන් අපේ සමාජයේ ඉන්නවා. හැබැයි බොහෝ දෙනෙකුට වටිනාකම තේරුම් ගන්නට බැරි කම නිසා විනාශ කරගන්න පුද්ගලයොත් නැතුවම නොවේ. අපේ හඳුරන්නේ මනසින් උසස් කෙනා මනුෂ්‍යයා කියලා අපි කියනමනේ. අපි මේ මනුස්සකම නැත්නම් මනුෂ්‍යත්වයේ අර්ථ ගන්න ඕනේ මේ විදිහට මේ මනසත් එක්ක සම්බන්ධ කරගෙන. වංශ සඳහන් කරන්නට යතුනයි කාරණාව. මේ මනසින් උසස් වීම කියන කාරණාව දැන් කොහොමද පුද්ගලයෙක් මනසින් උසස් වෙන්නේ? මිනිහෙක් මනසින් උසස් වීම තුළ මිනිහෙකුට නැත්නම් මිනිහෙකුට ලැබෙන දේ මොකක්ද අපේ හැමදෙරුනේ? මනසින් උසස් වීම කියන එක මනෝජ් මහත්මයා අපට මේ සමාජයෙන් ගන්න පුළුවන් නේද? සමාජය දිහා බලනකොට අපට මනසින් උසස් වීම උසස් මිනිස්සු කරන ක්‍රියාකාරකම් සහ මනස ශ්‍රේෂ්ඨ කරගන්න නැතුව කරන ක්‍රියාකාරකම් උනතන් දැක් ගන්න පුළුවන්.
ලංකාවෙන් දකින්නත් පුළුවන්. මේ ලෝකෙ දිහා බලුවහමත් අපට දැක් ගන්න පුළුවන්. මනස ශ්‍රේෂ්ඨ නම් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ කොටගෙන ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා ගමන් කරන නිවැරදි මාර්ගය විතරයි. නේද? ඒ පුද්ගලයා මම කලින් මතක් කරේ සිතනකොට, කරනකොට, කියනකොට ඒ කල්පනා කරන දෙයක් තමයි මනසෙන් උසස් මනුස්සයා මගේ ජීවිතේ මම කාටවත් කරදරයක් නොවන ආකාරයෙන් ඉන්න ඕනේ. එයා හරි හැම වෙලාවකම කල්පනා කරන්නේ ජීවිතය පිළිබඳව. ජීවිත වටිනාකම් පිළිබඳව. ඒ වටිනා කියන ජීවිතයෙන් සිදු කළ යුතු දේ පිළිබඳව. අස් දෙක පේන්නේ නැති මිනිස්සෙකුට මණික් ගලක් හම්බුනොත් මොකද වෙන්නේ? වටිනාකමක් තේරෙන්නේ නැහැ. මණික් ගලක් හම්බුනොත් ඒ පුද්ගලයාට වටිනාකමක් නැහැ. ඒකත් කළු ගලක් වගේ සාමාන්‍ය දෙයක්. හැබැයි අස් දෙක පේන මිනිස්සෙකුට මණික් ගලක් හම්බුනොත් මොකද වෙන්නේ? ඒක මේ මොකක් හරි විකුණලා මොනවා හරි කරලා හොඳ තැනකට ඒ පුද්ගලයා ගමන් කරනවා. ඒ වගේම තමයි මනස පිළිබඳ අවබෝධයක් තියෙන, සිතුවිලි පිළිබඳ අවබෝධයක් තියෙන, සිත පිළිබඳ අවබෝධයක් තියෙන පුද්ගලයාත් නිරන්තරයෙන්ම කරන දේ තමයි මට සිතනකොට ඒ සෑම මොහොතකම තමාට සමාජයට යහපත්ව ජීවත් වෙන්න ඕන කියන කාරණාව. ඒ වගේම තමයි මනස ශ්‍රේෂ්ඨ කරගන්න නැති පුද්ගලයා, මනස උසස් කරගන්න නැති පුද්ගලයා සමාජයේ විනාශකාරීත්වය පිණිස හැසිරෙනවා. තමාග විතරක් නෙමෙයි මුළු මහත් සමාජය විනාශ කරනවා. දැන් අපි සාමාන්‍ය අපි ගන්නකො යහළුවෝ පිරිසක් ඉන්න තැනට එක යාළුවෙක් ආවොතින් නොගැලපෙන චරිතවත් පුද්ගලයෙක් ආවොත් අර යහපත්ව ඉන්න යාළුවෝ සියල්ලක්ම ඉවරයිනේ නේ. දැන් මොනවා හරි දැන් අපි කතා කරනවා එක එක මත්ද්‍රව්‍ය කතා කරනවානේ නේද? එක්කෝ ටැබ්ලට්ස් වෙන්න පුළුවන් නේද? හෙරොයින් වෙන්න පුළුවන්. ඒ නොඑක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෙක් එතනට આવත් මොකද වෙන්නේ? අර මුළු පද්ධතියම අර කලන මිතුරු ඇසුරම විනාශයටපත් වෙනවානේ. උසස් මනසක් තියෙන පුද්ගලයෙක් තරුණයෙක් එතන හිටියොත් මම මේක පාවිච්චි කළා මට තේරුමක් නැහැ. මේක මගේ විනාශය පිණිසම තමයි හේතු වෙන්නේ. මේක සිද්ධ කිරීම තුළින් මේක පාවිච්චි කිරීම තුළින් මගේ මෙලොව සහ පරලොව විනාශයටපත් වෙනවා කියන සිතුවිලි ටික ආවොත් ඒ පුද්ගලයා කවදාවත් මොන යාළුව ගෙනත් දුන්නත් ඒකට බැහැ වෙන්නේ නැහනේ. ඒකට මනස උසස් කර ගන්නත් මම මුලින්ම මතක් කරමු මහත්මයා කුඩා කාලයේ පටන් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මූලික වගකීම තමයි දරුවා රටට සමාජයට ගැළපෙන ගුණගරුක පුද්ගලයෙක් බවට පත් කරන එක. අධ්‍යාපන විතරක් නෙමෙයි. දැන් බොහෝ අම්මලා තාත්තලා වර්තමානයේ මම කලින් රේස් එකක් දුවනවානේ නේද? අපි ගත කරපු කුඩා කාලයේ සහ වර්තමානයේ තුල දැන් ගත කරන කුඩා දරුවෝ අතර වෙනස බලන්න. හොඳම උදාහරණය අපි දැන් මිට අවුරුදු 10කට විතර කලින් දහම් පහ තරඟ වලට තෝරගන්නකොට තරඟයක් තියෙනවා. තෝරගැනීමේ තරඟයක් තියෙනවා. කතියක් ගත්තාම කතික වල තරඟයක් තියෙනවා. මම කමට පුළුවන්ගේ දක්ෂතාවය. රචනා ලියන්න ගියාම මේ හැකියාව තියෙනවා. හැබැයි අද ඒ හැකියාව දෙමෝපියන් විසින් නැති කරලා නොපෙනෙන මානයක ළමයි දුවනවා. දුවලා පමණක් වෙලාවට දරුවම දෝෂාරෝපණය කරන අවස්ථා මම දැකලා තියෙනවා. මට අපිව අම්මලා ඉගැන්නුවට හොඳ ඩොක්ටර්ස් ඉන්ජිනියර්ස්ලා අන්තිමට කියන කතාව අපට අම්මලා ඉගැන්නුවට අපිව යා යුතු දහම් මාර්ගය යවුවේ නැහැ. අපිට පන්සලක් දැක්කහම යන්න හිතෙන්නේ නැහැ. මල් වට්ටියක් පූජා කරන්න හිතෙන්නේ නැහැ. හාමුදුරුවෝ දැක්කම කතා කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් අර ශ්‍රේෂ්ඨ වෙන මනස හදන්න ඕන කොතනද? හදන්න ඕනේ gedara තුලින්, නිවස තුලින්. ඒ වටපිටාව නිවරත් හැදුවතින් මොනතරම් බාධක කරදරාවත්
අවුරුදු වයස්ගත වෙනකොට උනත් ඒ පුද්ගලයා නිවරදිව ශ්‍රේෂ්ඨව සිතුවිලි ටික පාලනය කරගන්නවා. ඒ පාලනය කරගත්තාම උසස් මනසක් තියෙන පුද්ගලයෙක් අපේ සමාජයේ ජීවත් වෙනවා. වහන්සේ එක තැනක සඳහන් කළා මේ අපි ජීවත් වෙන කාල සීමාවේදී වැඩිපුරම කරන්නේ ගොඩ ගහ ගන්න දේ කියලා. අපි අත්හැරීම කියන කාරණය එහෙම නැත්නම් මේ මිනිස්සෙක් විදිහට ඉපදුනාට පස්සේ අපි කවදා හරි දවසක අපි අපේ ජීවිතේම අතහැරලා යනවායි කියලා අපි හිතන්නේ. ඒ නොහිතන තාක්කල් අපි රැස් කරනවා අපේ හැමෝම. අපි එකතු කරනවා. අපි නොයෙකුත් විදිහේ බැඳීම් හදා ගන්නවා. දැන් මේ සිතිවිල්ල නිසාම අපට අපි කවුද කියන එක අමතක වෙලා තියෙනවා. ඒත් එක්ක අපි ගොඩක් වෙලාවට අපි වැරදි වැඩවලට යොමු වෙනවා අපේ හැමෝම. මම මෙහෙම කිව්වොත් අත්හැරීම කියන කාරණාව ප්‍රගුණ කරන්නට අත්හැරීම කියන කාරණාව හරියට තේරුම් ගන්නට අපට අද නොහැකි වෙලා තිබෙනවා. මේක පුංචි කාලේදී පවුලෙන් ලැබෙන දැනුම අවබෝධයද මේකට අවබෝධයක් නොමැතිවීමද හේතුව නැත්නම් විහාරස්ථානෙන් පන්සලෙන් අපට හරි මඟ පෙන්වීමක් නොලැබීමද නැත්නම් විහාරස්ථාන වලට අපි යමු නොවීමද භික්ෂුන් වහන්සේලා ඇසුරු නොකිරීමද මේ කාරණාවට හේතුව මොකක්ද අපේ හාමුදුරනේ මේකට ප්‍රශ්නේ? මනෝජ් මහත්මයා සමාජ ජීවත් වෙනකොට අත්හැරීම කියන එක අපි ගත්තාම පාරමිතාවක්නේ. බෝසතාණන් වහන්සේගේ දස පාරමිතා පරමත්ත පාරමිතා පරමත්ත පාරමිතා කියන පාරමිතා 37 පාරමිතාවල මූලික දේ දානය කියන එක. අත්හැරීම. ඒ අත්හැරීම ප්‍රගුණ නොකරන තාක් කල්ම මම ඇතුළුව මනෝජ් මහතා අපි ඔක්කොම ජීවිතය පිළිබඳව සහ අත්හැරීම කියන ගුණාංගය අපි ගාව නැති වෙන තාක්ම කියන්නේ අපි අත්හැරීම කියන ගුණය වර්ධනය නොකරන තාක්ම අපි මේ සංසාරේ ගමන් කරනවා. බොහෝ මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ බොහෝ වෙලාවට රැස් කර ගැනීම විතරයි තියෙන්නේ. මහා පුදුම විදිහට මම දකින පවණක් අය උදේ 5ට අවදි වුණාම රාත්‍රී 12 1 2 විතර වෙනකම්ම කන්නේ නැහැ වෙලාවට. බොන්නේ නැහැ වෙලාවට. නිින්දක් නැහැ. දුවා දරුවා පවුල එකට එකතු වෙලා සතුරු සාමිච්චියක දෙන්නේ නැහැ. පුදුම විදිහට එක්රැස් කරනවා. එක්රැස් කිරීම හොඳයි. ඒක නරකයි කියලා කියන්නේ නැහැ. බුදුහාම දේශනා කොට වදාලේ මේ ධනෙ උපයන්න ඕනේ. නේ? එකේන භෝගේ බුඤ්ජේය ද්විහි කම්මං පයෝජේ. චතුත් තංච නිදාපේ යපදසු භවිස්සතේ. මේ ධනය මුදල නැත්තම් මිනිස්සුන්ට ජීවිතය ගෙවන්න බෑ. ජීවිතේ විඳින්න බෑ. හැබැයි ඒ හොයන ධනය එක තමයි නිවර්දි වෙන්න ඕනේ. හොයන ධනය පිළිබඳව ඒ පුජ්‍යලයාට මානසික සුවතාවයක් තියෙන්න ඕනේ. නේද? මානසික සුවතාවයෙන් තොරව හොයන ධනය විනාශය පිණිසම හේතු වෙනවා. එක මෙලොව එක මානසික වෙන්න විනාශයක් වගේම මානසික විනාශ වෙනවා. මෙලොව විනාශ වෙනවා. පරලොවත් විනාශ වෙනවා. බුදුහාමුදුරු දේශනා කොට වදාළේ මේ අපි ධනෙ හොයන්න ඕනේ. හොයලා ඒ ධනෙ වැඩි කරගෙන තියාගන්න ඕනේ නේ. ඇයි ඒකෙන බෝගේ මුංජයි අපි මම සරලව කිව්වොත් රුපියල් 100ක් ගත්තාම මේක 4ට කැඩෙන්න ඕනේ නේ. ඒකෙන බෝග එකක් අනුභවයේ පිනිස ද්විහි කම්මං පයෝජේ දෙකක් වැඩි කරන කර්මාන්ත දිනුව පිනිස නේද. අනිත් එක ආපදාසු භවිස්සති ඊළඟ කොටස තියාගන්න කියන්නේ ආපදාවක් වුණාම ලඩක් දුකක් වෙන්න පුළුවන් තියෙන්න ඕනේ. හැබැයි අපි ඒ මොන තරම් ධනෙ රැස් කරත් අපි ගාව එක සිතුවිල්ලක් තිබෙන්න ඕනේ. ඒ සිතුවිල්ල තමයි මම කවදක හරි මේ සියල්ලක්ම දාලා යනවා. හෙව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇලෙන්න හොඳ නැහැ. බුදුහාඳුර ජීවමානින්න වැඩින්න කාලය තුල සිටුවරු රජවරු නේද? බොහෝ දෙනෙක් මේ ජීවත් වුණා. බුදුහාමුදුරු දේශනා කොට වදා ධනය හොයන්න. හැබැයි හොයන ධනය පිළිබඳවත් ආශාවක් ඇති කර ගන්න එපා. දුවදරුවෝ තනන්න. එයාව ලෝකයට අවශ්‍ය කරන විදිහට ජීවත් කරවන්න. හැබැයි ඒ පුද්ගල මරණාසන්න වෙනකොට අඩුමතර දරුවෙක්වත් අපි ගාව නැහැනේ.
නේද? දරුවෙක්වත් අපි ගාව නැහැ. අපි තනියම මේ ගමන යන්න ඕනේ. ඒක නිසා අපට වැදගත් වෙන දේ තමයි ධනය හොයන ගමන්ම ඒ පිළිබඳ ඇලීම ආශාව දුරු කරන්න. මම බණෙන් අවසානයේ බොහෝ වෙලාවට කියන මනෝජ් මහතා කතාව තමයි මම කියන්නේ නොමරනම කියලා හිතාගෙන ධනය හොයන්න. හැබැයි නිවරදිව. නොමරනම කියලා හිතාගෙන ධනය හොයන්න ඕනේ. නිවරදිව. මරනවා කියලා හිතාගෙන සංසාරයට අවශ්‍ය වෙන පින කුසලයේ වර්ධනය කරගන්න ඕනේ. සංසාරයට පින කුසලය වර්ධනය කරගන්න ඕනේ. එහෙම වුණොත් මනෝජ් මහත්මයා එහෙම ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඒ ලැබූ ජීවිතය එකක් තමයි අත්හැරීම ධනය හොයනවා. හැබැයි හොයන දේ සීමා සහිතව. වෙහසක් නැහැ, මහන්සියක් නැහැ. ඒ සිතුවිලි සියල්ලක් එකතු කොටගෙන නිවර්දිව ධනය රැස් කිරීම තුළින් එයාගේ මානසික සතුටක් තියෙනවා. නේද? ගෙදර දොරේ සෑම දිනත් එක්ක එකමුතුව ඇසුරු කරන්ට ප්‍රිය සම්භාවිතව ජීවත් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක නිසා සිදු කළ යුතු දේ තමයි ජීවිතය ගෙවන ගමන්ම නිවැරදි කර්මයන් සිද්ධ කරන්න ඕනේ. කර්මයන් සිද්ධ කරන ගමන්ම මම කවදක හරි මම මුලින්ම තක සබ්බං පහය ගමනියන් මම ඇතුළු මනෝජ් මහත් අපි හැමදෙනාම මරණයටපත් වෙනවා. ඒක නිසා ලැබුණු ජීවිතය මණික් ගලක් බවට පත් කරගෙන මණික් ගල උපවත් කරලා සසරට අවශ්‍ය වන පුද්ගලයෙක් ලෙස සමාජය තුළ ජීවත් වීම තමයි වැදගත් වන්නේ. ගම්මැද්ද දම්සවියෙන් අද දවසේ අපේ සාකච්ඡාව නිමා කරන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. සිහින් වැසි පොදක් පතිත වෙන මොහොතක්. කෙසේ නමුත් අපි අපේ හාමුදුරනේ මේ බොහොම වැදගත් මාතෘකාවක් සාකච්ඡා කළේ. බොහොම වැදගත් කාරණාවක් අපි සාකච්ඡා කළේ. මේ අන්තිම අවස්ථාවේ අන්තිම මොහොතේ අපි හාමුදුරනේ වහන්සේෙන් දැනගන්න කැමති බොහොම කෙටියෙන්. මිනිසෙක් විදිහට උප්පත්තිය ලැබලා මිනිසෙක් විදිහට අපි මිය යෑම අවශ්‍යයි. ඒ සඳහා ධර්මානුකූල ගමන් මගේ අපි යා යුතුයි. ඊට අවශ්‍ය පදනම අපි කොහොමද සකස ගන්න ඕනේ, කොයි විදිහටද සකස ගන්න ඕනේ කියන කාරණාව පිළිබඳව කෙටියෙන් වහන්සේගෙන් අපි වනරබන අපිව අහන පිරිසට දැනුවත් කිරීමක් මේ මොහොතේ සිදු කිරීම අතිශය වැදගත් අපි හඳුරන්නේ. ජීවිතය තුළ එක දහම් පාඨයක් මත තියාගත්තම හොඳටම ඇති. මම කියන්නේ අපි ධාර්මිකව ජීවත් වෙන ගම මනෝජ් මහත්මයා මම බොහෝ වෙලාවට දෙන උපදේශ තමයි සබ්බ පාපා සකරණං. සියලු පාපයන් දුරු කරන්නට. කුසලස්ස උපසම්පදා. කුසල් දහම් වර්ධනය කරන්නට. චිත්ත පර්යෝදපණං. තමාගේ හිත දිනුවට පත් කර ගන්නට. ඒතම් බුද්ධාන ශාසන. මේ ලෝකේ සියලු බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාලේ ඔන්න ඔය කාරණා ටික. මේ කාරණාවන්ගෙන් පරිපූර්ණව අපට සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් මනෝජ් මහත්මයා මරණයට පත් වෙනකොට ඒ පුද්ගලයා සතුටින් හුස්ම ටික හෙලාවි මම මිනිස්සෙක් වශයෙන් සමාජෙ ඉපදුනා මනුෂ්‍ය ගුණධර්ම ටික මම ප්‍රගුණ කරා මම දැන් මිනිස්සෙක් වශයෙන් මේ දෙනවා කියලා. එකට හොඳම ජීවිකාව ගත කරන්නට අපි සෑම දිනකටම පුළුවන්. අපි කලියුත්තේ අපේ මේකම හිත ආරක්ෂා කරගෙන කටයුතු කිරීම. එහෙම අපේ හාමුදුරනේ. අපි ලැබූ මනුෂ්‍ය ආත්ම භාවය මනුෂ්‍යෙක් විදිහට අපට ගත කරමින් මිය යන මොහොතේදීත් සතුටෙන් ස්විනහවෙන් යුතුව තමන් පිළිබඳව සිහිපත් කරමින් අපට මිය යනට හැකියාවක් තිබෙනවා නම් එයයි මනුෂ්‍ය ජීවිතය තුළ අපි ලබන අපි සිදු කරන අපේ උපරිම කාර්යය නැත්නම් අපේ මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම තිබෙන්නේ එතන. ඒ නිසා අද දවසේ අපි සාකච්ඡා කළේ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අපි ගොඩනගා ගන්නේ කෙසේද, මනුෂ්‍ය ජීවිතයේ වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳව අපි තමත් ගෞරවණීයව අද දවසේ ආරාධනා කරන්නට යෙදුනා. රත්නපුර කුරුවිට මිල්ලවිටිය ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනේ පරිවෙනාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රවේදී පූජ්‍ය සෙවණගල සුසිත අපේ ගෞරවනීය සම්පතන් වහන්සේට ඔබ වහන්සේට පාදාභිවන්දනයෙන් යුතුව අද දවසේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරනු ලබනවා සදහම් සාකච්ඡාවට වැඩම කරවීම පිළිබඳව අපි දම්සවිය සදහම් සාකච්ඡාව මේ විදිහට ඔබට තිලන කරන්නේ ඔබේ ජීවිතයේ දියුණුව
සතුට සැපත වෙනුවෙන්. අමමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කළේ ඔබ සසර දුකින් එතර කරවන්නට. ඔබට සතර දුකින් එතර වන්නට නම් ඔබ ලැබූ මනුෂ්‍යාත්ම භවයේ තුල ඔබට එහි වටිනාකම නිවැරදිව උරගා බැලිය යුතුව තිබෙනවා. එනිසා මේ බුද්ධෝත්පාද කාල සීමාවක් මේ කාල සීමාව තුළ ඔබට බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අසන්නට හැකියාවක් තිබෙනවා. නිසා ලැබූ මනුෂ්‍යාත්ම භවය ලැබූ මේ ජීවිතය නිවැරදිව පාවිච්චි කිරීම ඔබ සතුයි. එනිසා නිවැරදිව ධර්මානුකූල මගේ යමින් සසර දුකින් එතර වන්නට ඔබට අවැසි වටපිටාව සකසා ගන්නට මේ කාලය. නිසා ඊට මග කියන්නට මහා සංඝරුවන මේ ධර්මය ඔබට තිබෙනවා. ධර්මයම පිහිට කරගෙන ජීවත් වන්නට ඔබට හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා ගම්මැද්ද දම්සභයෙන්. ඔබට තෙරුවන් සරණයි.